right SQL කියලා කියන්නේ programming language එකක් වගේ එකක්. හැබැයි ඒකට ඇත්තටම programming language එකක් කියලා කියන්න බෑ. මේවා query languages. කියන්නේ data handle කරන්න තමයි අපි මේ SQL වගේ languages පාවිච්චි කරන්නේ. මේක standard language එකක්. relational database design කරන්න manage කරන්න manipulate කරන්න ඕන දෙයකට අපිට මේ language එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මේ SQL කියන language එක through වැඩ කරන software තමයි MySQL, Oracle, Access, Informix, Sybase කියලා කියන්නේ. ඒතර SQL වලින් SQL කියන language එක provide කරන categories තියෙනවා. එයාගේ එක එක ways තියෙනවා. අනේ ways යටතේ අපිට කතා කරන්න පුළුවන් මෙන්න මෙහෙම දේවල් ටිකක් ගැන. එකක් තමයි data definition language කියන જાතිය. DDL. Data definition. Data definition language. සමහරවිට මේ data definition language කියලා කියන්නේ මේ database එකක table එකක structure එක වෙනස් කරන්න අපි පාවිච්චි කරන code වලට. එතකොට SQL language එක ඇතුලේ තියෙන code වගේක් තියෙනවා මේ වැඩේට create අපි මේවා ඉගෙන ගන්න ඕන. තව මොනවාද alter ඊළඟට තව drop තව truncate තව rename මෙන්න මේ වගේ SQL command වලින් අපිට data definition කරන්න පුළුවන්. ඒකට අපි කියනවා DDL කියලා. ඒකම data manipulate කරන්න පුළුවන් જાතියකුත් තියෙනවා. ඒකට අපි කියන්නේ DML කියලා. sorry DML. අපි ඒකට කියන්නේ data manipulating. data manipulation language කියමුකෝ අපි. එතකොට ඒකෙදි අපිට පාවිච්චි කරන්න තියෙන command වගේකුත් තියෙනවා data manipulate කරන්න. ඒ කියන්නේ database එකක තියෙන data වලට table ඇතුලේ තියෙන data වලට අපිට එක එක දේවල් කරන්න පාවිච්චි කරන්න පුළුවන් insert වගේ ඒවා. update අපි ඉතින් මේවා හැම එකක්ම run කරලා බලන්න ඕන වෙන්නේ කොහොමද කියලා. delete and merge අපි ඒකට කියනවා data manipulation. ඒකම database එකක් එක්ක තව අපිට කතා කරන්න පුළුවන් දෙයක් තමයි data query language DQL. මෙන්න මේ තුන තමයි අපි ඇත්තටම ඉගෙන ගන්න ඕන තුන. data query. data query language. query language එකක් කිව්වම ඒකට පාවිච්චි කරන්න තියෙන්නේ එකම එක කෝඩ් එකයි ඒ තමයි select කියන command එක. මේකෙන් අපි කොහොමද queries කරන්නේ ඉගෙන ගන්න ඕන. ඒකම තමයි data control language එකක් කියලා මේක අපේ categorize කරන්න පුළුවන්. DCL. මේවා ගැන exam එකට ඔයගොල්ලන්ට කතා කරන්නේ නැහැ. data control. එතකොට අපිට grant වගේ දේවල් මේවා පාවිච්චි කරන්නේ ගොඩක් මේ access generate කරන්න database එකක permissions දෙන්න revoke කියන එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඒවා. සහ ඒ වගේම මේ database වල ඔය SQL category එකක් තියෙනවා තව transaction control language category එක TCL transaction control language. ඒකෙදි කතා කරන දේවල් ටිකක් තියෙනවා ඒවට අපි කියනවා commit මේවා පාවිච්චි කරන්නේ SQL අනික් command එකකින් වෙන්නේ මොනවාද කියන එක අධීක්ෂණය කරන්න observe කරන්න පාවිච්චි කරනවා rollback ඒ වගේම save point මෙන්න මේ දේවල් තමයි SQL language එකක තියෙන category. ඉතින් මේකෙදි අපි ඉගෙන ගන්න important දේවල් ඔයාලට highlight කරගන්න පුළුවන්
මෙන්න මේ 3 මේ 4 create alter drop truncate insert update delete and select 8ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. create alter drop truncate insert update delete and last one select. ඊළඟට අපි පොඩි data structure එකක් ගමු. data structure එකක් අරගෙන table structure එකක් අරගෙන අපි database එකක් design කරන්න බලමු SQL වලින්. මම අපේ simple student subject and marks table structure එක ගන්නම්. student කියලා table එකක් තියෙනවා. ඒකේ prime attribute එක student ID කියලා ගමුකෝ අපි. student ID prime එක යටින් underline වෙන්න ඕනේ. එතකොට name and class ඔය ටික තියෙනවා. ඊළඟට subject subject ID and subject name. marks table එක ගැන අපි ගමු. mark table එකේ student ID එක එනවා මුලින්. ඊළඟට subject ID එක එනවා මෙතනටනේ. subject ID එක එන්න ඕන. ඊට පස්සේ ළමයින්ගේ ලකුණු එන්න ඕන. අපි මේ වගේ table හැදුවනේ මේ ER diagram උත් එක්ක. එතකොට මේකේ යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕන. මේකේ යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕන. මේ දෙකම යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕන. ඔය ලියාගන්න consider the following table structure කියලා. මෙන්න මේ table structure එක. right දැන් මේ database structure එක අපි හදන්න යන්නේ SQL වලින්. හරි. ඒක හදන්නේ කොහොමද? මේකට අපි ගාව SQL server management studio install කරලා තියෙන්න ඕන අපේ කම්පියුටර් එකේ. මේක Microsoft software එකක්. එතකොට මේක මං ගාව තියෙනවා 2014 16 SQL setup දෙක මෙතන. මේකේ SQL server මං හිතන්නේ full version එකක් තියෙනවා මෙතන. server management studio express edition එක GB 3යි ගාණක් විතර එතන. SQL මෙතන තියෙනවා 2014 එක MB 530ක විතර setup එකක්. මේක install කරගත්තාම ඇති. ඒ 14 එකයි 16 එක ඕනනම් ඒක setup එකක් තියෙනවා MB 800 ගාණක් වගේ වෙන්නේ. ඉතින් මේක install කරගන්න තියෙන්නේ මේ තියෙන key default key වලින්ම install කරගත්තාම ඇති. වෙනම key crack දාන්න මොනවත් ඕනේ නැහැ. මේක දාගත්තට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ SQL server management studio තියෙනවා install වෙලා මෙහෙම. මගේ 2014 version එක තියෙන්නේ මන් දාලා. එතකොට server management studio එක මෙතනින් click කරලා ඔයාලට open කරගන්න පුළුවන්. මේව open කරගත්තාම මෙන්න මෙතනට මොනවා හරි ඇවිල්ලා තිබුණ නැත්තම් ඔයාලට connect වෙන්න බෑ මේකට. ඒ හින්දා ඔයාලට වෙනවා මෙතනින් browse for more ගිහිල්ලා database engine වලින් ඔයාගේ කම්පියුටර් එකේ නමත් එක්ක SQL Express කියලා මෙහෙම එකක් පෙන්නනවා. අන්න ඒක okay කරලා දෙන්න. දැන් ඔයාලට පුළුවන් connect වෙන්න database එකට. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ database storage එක තියෙන තැනට connect වෙන්න තමයි මේ chance එක අපි ගන්න. ඒතකොට databases තියෙනවා අපේ කම්පියුටර් එකේ. මේ වෙලාවේ මොනවද databases දැන් නැහැ. system databases වගේක් තමයි තියෙන්නේ. අපි ඒවට මොනවත් කරන්න යන්නේ නැහැ. මොනවා හරි system වලට ඕන ඒවා නේ ඇත්තේ ඒකේ. හරිද? අපි ඒවා වෙනස් කරන්න යන්නේ නැහැ. අපි අලුතෙන් database එකක් හදාගෙන මේක ඇතුලේ වැඩ කරමු. අපි කොහොමද database හදන්නේ? ඉතින් දැන් අපි අර දැක්ක language වල මේ data definition language එකේ create කියන වචන ගැන තමයි අද දවස අපි කතා කරන්නේ. create කියන වචන. මම මෙතනින් new query එකක් ගිහිල්ලා මෙතනින් window එක open කරගන්නවා. open කරාම ඔයාලට මෙන්න මෙතන code type කරන්න පුළුවන් තැනක් හම්බ වෙනවා. මෙතන අපි type කරගෙන යන්න පුළුවන්. දැන් මෙතන අපි type කරන්න ඕන අපේ database එක හදන හැම දෙයක් ගැනම මෙතන type කරන්න ඕන. දැන් මම මෙතන type කරනවා මෙහෙම. create database මම school කියලා database එකක් හදන්නම්. school කියලා database එකක් හදනවා. දැන් මේ code එක මෙහෙම type කරලා ඉවර වෙලා මම execute කරාම මෙතනින් මේ උඩ තියෙනවා execute කරන්න තැන. එතනින් execute කරාම message එකක් එනවා command completed successful.
මේ කමාන්ඩ් එකේ මේකෙන් තමයි අපි දැනගන්නේ database එකේ අපි මේ run කරපු කමාන්ඩ් එක හරියට run වුණාද කියලා. ඒත් එක්කම මම මෙතනින් refresh කරලා බැලුවොත් object explorer එකේ databases ගැන school කියලා database එකක් හදලා තියෙනවා. මම create database කියලා esoft කියලා database එකක් හදන්නම් මම. දැන් මම මේක run කරනවා. මේක execute කරනවා. command complete successful. දැන් refresh කරලා බැලුවොත් මේ database වලට esoft කියලාත් එකක් ඇවිල්ලා තියෙනවා. අන්න එහෙනම් පළවෙනිම අපි ඉගෙන ගන්න SQL command එක how to create a database in SQL. මෙන්න simple විදිහ. අපි ඊළඟට බලන්න යන්නේ කොහොමද database එකක් select කරගන්නේ අපේ වැඩවලට. How to select a database. දැන් මම මෙතන ලියනවා command එකක් use school. simple වැඩක්. දැන් මම use කියන command එකත් එක්ක school කියන එක run කරාම school කියන database එක මම select කරගන්නවා. මට දැන් ඒක ඇතුලේ වැඩක් කරන්න පුළුවන්. දැන් මම මේක execute කරනවා. දැන් commands completed successful නේ. ඒ කියන්නේ දැන් මම ඉන්නේ school කියන database එක ඇතුලේ. database එක හදලා අපි database එක තෝරගත්තා. දැන් එහෙනම් ඊළඟ option එක තමයි අපි කොහොමද table හදන්නේ මේක ඇතුලේ. දැන් මගේ table structure එක මොකද්ද? student කියලා table එකක්. ඒකේ තියෙනවා student ID එකයි name එකයි class එකයි. simple. එහෙනම් මම හදනවා අපේ command එක අද දවසේ create හරි. එහෙනම් create කියන එක පාවිච්චි කරනවා. create table student කියලා මම ලියනවා. සාමාන්‍ය SQL වල command capital වලින්ම ලියන්න පුරුදු වෙන්න. exam එකකටත් ඒවා capital ම තමයි ගොඩක් එන්නේ. ඒ වුණාට simple අහලා තිබ්බ වෙලාවලුත් තියෙනවා දැකලා තියෙනවා. simple ලිව්වා කියලා වැඩ කරන්න නැති වෙන්නේ නැහැ program එකේ. capital වලින් පුරුදු වෙන්න ඒක. දැන් ඔයා student කියන table එක හදන්න ඕන. මොනවද student කියන table එක ඇතුලේ තියෙන්නේ? මම යට rule එක ගන්නම්. එහෙම යට rule එකට ගත්තා කියලා වරදින්නේ නැහැ. යට rule එක ගන්නවා. table එක හදන්න ඕනේ student ID එකෙන්. එහෙනම් මම මෙතන student ID කියලා දානවා. ඊට පස්සේ මේකට data type එකක් දාන්න ඕන. අපි data type පස්සේ මේ ඉස්සරහට ඉගෙන ගමු තව ටිකක්. මම මෙතනට integer data type එකක් දානවා. student ID එක integer. ඊට පස්සේ ළමයාගේ නම දාන්න ඕන. name එකට මම character data type එක ගන්නවා. cha. cha කියන data type එක අපිට ඕනනම් character ගානක් limit කරන්නත් පුළුවන්. නමක් දාන්න අකුරු 25ක් විතර ඇති වගේ එකක් මෙහෙම කියන්න පුළුවන් අපිට. මම ඒවා වෙන්නේ කොහොමද කියලා තව ටිකක් ඉස්සරහදී කියලා දෙන්නම්. ඊට පස්සේ තව මේකේ data එකක් ඉතුරුයි class එක. මම class කියලා දාලා ඒකත් character data type එකෙන් class එකේ ඉතින් 12b 12c ඒ වගේ නේ දාන්නේ පහක් තිබ්බාම ඇති කොහොමද? දාලා මෙතනට කමා එකක් දාන්නේ නැහැ. මොකද දැන් අපි ඉවරයි database එක හදලා වරහන දාලා පහලා දාන්න. ඉතින් මේ bracket එක ටිකක් මම යටින් දාන්නම්. එතකොට column ටික ඔයාලට පැහැදිලිව බලන්න පුළුවන් නේ. ඒ කියන්නේ අන්තිම column එකට ඔයා කමා දාන්න ඕන නැහැ මතක තියාගන්න. ඒක එම්ම bracket එකේ මෙහෙනවා. මේක අපි execute කරපුවාම ඔන්න මම execute කරා command completed successful. දැන් table එකක් හැදිලා ඇති. මම table එක හැදුනද කියලා බලන්න command එකක් මෙතනට පාවිච්චි කරනවා. ඕගොල්ලෝ මේක ගැන දැන් මම හිතන්න ඕනේ නැහැ. මෙහෙම command එකක් ගන්නවා. අරගෙන මම මේ command එක execute කරලා table එක හැදිලාද බලනවා. ඔයාලට පේනවද මෙන්න මෙතන student ID name class කියලා column තුනක් හැදිලා table එකක් තියෙනවා. data නැහැනේ තව. එහෙනම් අපි table එක successful create කරගත්තා. මෙන්න අපේ ඊළඟ set එක. කොහොමද table එකක් හදන්නේ? ඊළඟට table එකක් හදද්දී අපි මීට වඩා ಜಾති තව බලන්න ඕන. ඒ කියන්නේ අපි table එකක් නිකම්ම හදලා ඉවර කරන්නේ නැහැ. table එකක් හදද්දී ඒකට එකතු කරන්න ඕන දේවල් තියෙනවා. එකක් තමයි ඔය මම දාලා තියෙන මෙන්න මේවා. අපි ඒවට කියනවා data type කියලා. එහෙනම් අපි ඊළඟට කතා කරමු SQL data type ගැන. දැන් මේ data type වල චූටි වෙනස්කම් තියෙනවා SQL වල MySQL වල access වල එහෙම. අපි කතා කරන්නේ SQL සාමාන්‍යයෙන් SQL වල පාවිච්චි කරන main data type.
SQL වල අපිට කතා කරන්න පුළුවන් data type වර්ග කීපයක්ම තියෙනවා. මෙන්න මේ වගේ ඒවා. සාමාන්‍යයෙන් අපිට character store කරනවා නම් char කියන data type එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ char කියන එක ඔහොම ලියන්නත් පුළුවන්. නැත්නම් char කියන එකත් එක්ක data size එක මෙතන ඔයාලට mention කරන්න පුළුවන්. character data size එක මෙතන mention කරන්න පුළුවන්. example එකක් විදිහට ගත්තොත් ඔයා ලියනවා char within bracket 15යි. එතකොට character 15කට මේ data type එක specify වෙලා තියෙනවා. එතකොට ඔයාලට enter කරන්න පුළුවන් ඔය column එකේ අකුරු 15ක් දිගට. එතකොට මේකෙදි ඇත්තටම keyboard එකේ තියෙන characters, numerical values and symbols ඔය જાති පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඊළඟට තව එකක් තමයි වාචා කියන එක. ඇත්තටම character data type එකට වඩා තව ටිකක් දිග data type එකක් තමයි වාචා කියලා කියන්නේ. ඒක අපිට ඕන නම් limit කරන්න පුළුවන් එකත් වාචා කියන එක. size එක දාලා. ඒතර මේ දෙකේ තියෙන වෙනස තමයි චාවල maximum support කරන්නේ 256 characters. හැබැයි වාචාවල maximum 65536 characters support කරනවා. ඒකට චාවලට වඩා වැඩි දිගක් තියෙනවා වාචාවල කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඒ තමයි character data type. ඊළඟට text වලම තව තියෙනවා මේ ඊට වඩා වැඩියෙන් data store කරන්න පුළුවන් data type උනත් වාචාවලට වඩා වැඩි data type ගානක් ඔය long text කියන format එක වගේ පාවිච්චි කරලා මිලියන 16ක් විතර වගේ data store කරන්න පුළුවන් characters. ඊටත් වැඩිය පුළුවන් long text එකේ. ඉතින් අපි වැඩිපුරම කතා කරන්නේ චා වාචා කියන data type දෙක. ඊට අමතරව data store කරන්න පාවිච්චි කරන අනික් format එක තමයි int format එක. integer format එක int. int එහෙම නැත්නම් ඒකත් අපිට size එක mention කරලා limit කරන්න පුළුවන්. size එක ලියලා මෙතන. එතකොට integer data type එකේදී data store කරන්න පුළුවන් numerical range එකක් තියෙනවා. ඒ range එක තමයි මේ from minus 214යි 748යි 36යි 48 තරම් නම්බර් එකක ඉඳලා positive 214යි 748යි 36යි 47 වෙනකන් රේන්ජ් එකක නම්බර්ස් දාන්න පුළුවන්. ඉතින් මීටත් වැඩිය data තව store කරන්න ඕන නම් big int කියන එක ගන්න පුළුවන්. තව ටිකක් ලොකුවට data store කරන්න. big int. ඉතින් මේ data type තුන සාමාන්‍යයෙන් common පාවිච්චි කරන ඒවා. ඊට අමතරව අපිට ඕන නම් float data type එක පාවිච්චි කරන්න පුළුවන්. float data type එකේදී අපි mention කරන්න ඕන integer කොච්චරක්ද decimal කොච්චරක්ද කියලා. එතකොට example එකක් විදිහට අපි ගත්තොත් අපිට ලියන්න පුළුවන් float within bracket 5.2යි. එතකොට ඉලක්කම් 5.2යි. විදිහට අපිට දේවල් ඔය currency value වගේ දේවල් save කරගන්න මේක ගන්න පුළුවන්. float කියන data type එක. ඊළඟට අපිට තව කතා කරන්න පුළුවන් data type එකක් තමයි float data type එක වගේම decimal data type එකත් අපිට ඔය වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකෙදී integer 60 number එක 65ක් විතර digit දිගට අපිට ගන්න පුළුවන් decimal format එකෙන් ගත්තොත්. මේකටම related එකක් තමයි decimal. ඒකෙත් අපිට integer එකයි decimal එකයි මෙතන mention කරන්න පුළුවන්. Additionally තව අපිට පුළුවන් date කියන data type එක ගැන කතා කරන්න. date කියන data type එකේදී year ඊළඟට month date කියන format එක තමයි මේකේ save වෙන්නේ. එතකොට මේකේ range එකකුත් තියෙනවා. මේකේ range එක විදිහට සාමාන්‍යයෙන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 10 ජනවාරි 1 වෙනිදා ඉඳලා 9999 දෙසැම්බර් 31 වෙනකම්.
රේන්ජ් එකක් මේකේ ස්ටෝර් කරන්න පුළුවන්. date කියන data type එකේ. ඊළඟට time කියන data type එක ගත්තොත් time කියන data type එකේ ඔයාට time format එක දාන්න පුළුවන්. hour ඊළඟට minute and second. SS කියන format එකෙන් දිනේ වෙලාව ස්ටෝර් කරගන්න පුළුවන්. ඒ වගේම අවුරුද්ද විතරක් ඕන නම් year කියන data type එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකෙදි 4 digit format එකකට save වෙන්නේ මේක. ඒකෙදි range එක 1901 ඉඳලා 2155 වෙනකන් තමයි range එක තියනවා කියලා කියන්නේ SQL version වල. හරි, ඉතින් මේවා තමයි SQL වලදී අපි කතා කරන data type. ඊළඟට දැන් මේ එක data type තියෙනවනේ අපිට. මේ data type එක්කම තව අපි මේ code ලියනකොට දැන් මේ මෙතනටම අපිට එකතු කරගන්න පුළුවන් තව જાතියක් තියෙනවා. අපි ඒවට කියනවා constraint කියලා. සංරෝධක constraint. ඒ constraint එකක් කියන්නේ මොකක් හරි specific rule එකක්. ඒ කියන්නේ මේ table එකේ මේ column එක මෙහෙම වෙන්න කියලා අපිට කියන්න පුළුවන් constraint තියෙනවා. දැන් example එකක් විදිහට primary key කරන්න කියලා. ඒක constraint එකක්. primary key දාපු ගමන් ඒ column එක මොකද වෙන්නේ? null value දෙන්නෙත් නැහැ, duplicate දෙන්නෙත් නැහැ. අන්න constraint එකක්. ඉතින් ඒ වගේ constraint අපිට කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ SQL වල SQL constraint කීපයක් තියෙනවා. SQL constraint constraints මොනවාද SQL වල තියෙන constraint? අපිට සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් constraint ටික වර්ග කීපයක් ගැන මම මෙතනදී mention කරන්න. එකක් තමයි not null constraint එක. not null. දෙවැනි constraint එක තමයි පළවෙනි එක not null. දෙවැනි constraint එක තමයි unique. unique constraint එක. තව constraint එකක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් check constraint එක. හතරවෙනි constraint එක තමයි අපි බලන default constraint එක. ඊළඟට පස්වෙනි constraint එක තමයි primary key. ඒ දෙක අපි අන්තිමට බලමු. primary key එකයි foreign key එකයි. මෙන්න මේවට අපි කියනවා constraint කියලා. foreign key කියන constraint එක. not null constraint එක table එකකට දැම්මහම දැන් මම මේ table එක හදද්දි මෙතනට දානවා integer student id එක integer not null. දැන් මොකද වෙන්නේ මේකෙන්? මේ column එකේ student id column එකේ data අනිවාර්යයෙන් දාන්න ඕන. අර primary key එකක් හදද්දි මම කියනවානේ primary key එකේ not මේ duplicate මේ null values තියන්න බෑ කියලා. ඉතින් දැන් primary key එකක් හැදුවේ නැතත් අපිට පුළුවන් මේක දාලා not value මොනවාද null values වැටෙන එක නවත්තන්න. ඒත් not null කියන්නේ අන්න එහෙම constraint එකක්. සංරෝධකයක්. unique කියන්නේ ඒ වගේ එකක්. unique දැම්මහම ඒත් specify වෙනවා දැන් මේ column එක unique වෙනවා. ඒ කියන්නේ duplicate නැහැ කියලා specify වෙනවා මේ column එක. එතකොට මේකට අපි කියනවා unique constraint එකක් apply කරා කියලා මේ table එකට. not null apply කරා අපි unique apply කරා. තව මම කිව්වා check කියලා එකක් තියෙනවා කියලා. මේ check constraint එක special constraint එකක්. මේක අපි දැන් අපිට කියන්න පුළුවන් user input කරන student id එක 1000ට වඩා වැඩිද නැත්නම් වැරදි කියලා අපිට user කියන්න පුළුවන්. ඒකට මම මේ යටින් ලියනවා අලුත් line එකක්. මේක මම ලියනවා student id එක
integer input වෙනවා. integer input වෙනවා. ඒ වගේම check කරන්න ඕන මේක within bracket මේ student id එක මට ඕක ලියන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් ලියනකොටම මම මේව ගන්නවා. student id එක check කරන්න මෙතනදී student id එක input කරනවා. student id එක check කරන්න මෙන්න මෙහෙම ලියන්න. මොකද SQL වල එන විදිහයි MySQL වල විදිහයි දෙකක් ඕක. SQL server වලයි MySQL වලයි අපිට මෙතනටම ලියන්න පුළුවන් MySQL වලදී. SQL server වල තමයි ඕක වෙනම ලියන්නේ. මෙතනට ලියමු අපි. unique මෙතන check කරන්න student id එක අපි ඔහොම ගමු. student id එක විශාලයිද 18ට වඩා. දැන් එයා enter කරන student id එක 18 වැඩිද කියලා එයා check කරගන්නවා. එතකොට check කියන constraint එක අපිට දාන්න පුළුවන්. සහ මේ අන්තිමට අපිට එතන තියෙන ප්‍රධාන constraint හතරක් තමයි ඔය not null එකයි unique එකයි check එකයි අනික default එක. දැන් default constraint එක අපි පාවිච්චි කරන්නේ මේ දැන් අපි data එකක් enter කරේ නැත්නම් එතනට ඉබේම value එකක් වැටෙන්න තමයි default පාවිච්චි කරන්නේ. මම එතකොට මෙතන කියනවා class එක character වලින් input කරන්න ඕන. මම මෙතනට දානවා default මෙතනට 12a කියලා වැටෙන්න ඕන. default 12a කියලා වැටෙන්න. දැන් මම value එකක් දාන්න නැතුව මේ column එකක් enter කරොත් එතකොට default value එක විදිහට ඒ record එකේ 12a වැටලා තියෙනවා. ඉතින් ඒක අපිට ওই විදිහට ලියන්න පුළුවන්. තව additional මම example එකකුත් ගන්නම් මේකට. example එකක් මේ සාමාන්‍යයෙන් දැන් ඔය admission date වගේ එකක් ගන්නවා නම් අපි කොහොමද table එකකට. දැන් මේ student table එක හදද්දි මට ඕන admission date එක දාගන්න. හරි? මම ගන්නකො admission කියලා විතරක් ගන්නකො මම admission එක ඒක date කියන format එකෙන් තමයි තියෙන්න ඕන. date කියන format එකෙන් තියෙන්න ඕන. හැබැයි date එක enter කරේ නැත්නම් default මම SQL වල method එකක් පාවිච්චි කරන්නම් මේකට. ඒවා තියෙනවානේ built in method අපිට පුළුවන් මේ get date කියලා method එකක් පාවිච්චි කරන්න. මේකෙන් වෙන්නේ මේක function එකක්. මේකෙන් වෙන්නේ current date එක automaticallyම ගන්නවා. එතකොට default විදිහට මම දිනේ දැම්මේ නැත්නම් default current date එක apply වෙනවා. මේ example එක එතකොට අපිට ඔන්න create table කියන example එකම පේනවා. constraint පාවිච්චි කරපු අවස්ථා හතරක්. not null constraint එක, unique constraint එක, check constraint එක. ඒ වගේම default constraint එක. අපි ඉස්සෙල්ලාම ඔය හතර ගැන ඔය විදිහට ඉගෙන ගමු. not null, unique, check, default කියන constraint හතරෙන් වෙන්නේ මොනවද කියලා අපි දැක්කා. not null දැම්මොත් data හිස් තියන්න බෑ. unique දැම්මොත් duplicate වෙන්න බෑ. check දැම්මොත් මේ කියන range එකට වඩා වැඩි value එකක්ම තමයි enter කරන්න ඕන. default දැම්මොත් එයා කියලා තියෙන default value එක column එකට automatically වැටෙනවා. හැබැයි primary key constraint එකයි foreign key constraint එකයි ඊට වඩා වෙනස්. දැන් primary key constraint එක ගැන නම් අපිට මෙහෙම කතා කරන්න පුළුවන්. මම තාම table alter කරන හැටි delete කරන හැටි මොනවද කියලා දුන්නේ නැහනේ. අපි තාම මේ create එකේ ඉන්නේ. මම දැනට මේකේ column ටිකක් වෙනස් කරගන්නවා. ආපහු අපි කලින් හදුව විදිහට not null unique වගේ ඒවා නම් මේක තිබ්බත් කමක් නැහැ නැතත් කමක් නැහැ. මම තියන්න අරින්න. මම මේ කතා කරන්න යන්නේ primary key constraint එක ගැන.
ඉතින් මම ඒකට ඉස්සෙල්ලාම අපි කලින් හදාගත්තු ටේබල් එක ඩිලීට් කරලා ඉන්නම්. මොකද මට ප්‍රයිමරි කී දාලා අලුතෙන් ටේබල් එකක් හදන්න බෑනේ, ඩුප්ලිකේට් ටේබල් එකක් තියෙන හින්දා. ඒ හින්දා මම මේ ටේබල් එක මෙතනින් ඩිලීට් කරන්නම්. මේ SQL ඩිලීට් කරනවා නෙමෙයි, SQL වලින් අපිට කමාන්ඩ් වලින් ඩිලීට් කරන්න පුළුවන්. මේ නිකන් මම යූසර් ඉන්ටර්ෆේස් එකෙන් ඩිලීට් කරනවා. ඔන්න ටේබල් එක ඩිලීට් වුණා. දැන් මේක ඇතුලේ ටේබල් නැහැ. ස්කූල් කියන ඩේටාබේස් එක ඇතුලේ ටේබල් නැහැ දැන්. මම අලුතෙන් ආයෙ ටේබල් එකක් හදන්න යනවා. create table student id integer not null unique කරලා තියෙනවා. මම primary key එකක් add කරන්න යනවා. primary key. මොකද්ද primary key එක? student id එක. දැන් මම මේ කෝඩ් එක run කරනවා, execute කරනවා. command completed successful. දැන් ඇත්තටම ටේබල් එකක් හැදුනා. මේ ටේබල් එක ස්ටුඩන්ට් කියන ටේබල් එක, ඒකේ ස්ටුඩන්ට් ID එක ප්‍රයිමරි කී එකකුත් කරලා තමයි මම දැන් ඔන්න හදාගත්තේ. දැන් ප්‍රයිමරි කී එකක් කරනවා නම් මම කොලම් එකක්, මම ඒ කොලම් එක not null unique කරන්න ඕනද? නෑ, එහෙම කරන්න අවශ්‍ය නෑ. මොකද ප්‍රයිමරි කී එකකින් ඒ වැඩේ කොහොමත් වෙනවා. ඉතින් මේ not null unique කියන constraint තියෙන්නේ ප්‍රයිමරි කී කරන්නේ නැති කොලම් තියෙනවා නම්. දැන් මට not null එක ඇත්තටම මේක suitable මේකට දාගත්තා. not null එක මේකට දානවා. unique එක නම් ඉතින් name එකට දාන්න බෑ, class එකට දාන්නත් බෑනේ unique එක. මෙහෙම අපිට හදන්න පුළුවන්. ඉතින් මේ example එක. අන්න මම subject table එකත් create කරගත්තා, student table එකත් create කරගත්තා. දැන් මේකෙදි ඔයා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. table create කරද්දි table ගොඩක් තියෙනවා නම් අපි ගාව table create කරද්දී parent table, child table කියලා මේ table categorize කරගන්න ඕන. දැන් මේ student කියන table එකේ තියෙන්නේ primary key එකක් විතරයිනේ. subject කියන table එකේ තියෙන්නේ subject ID එක primary key එකක් විතරයිනේ. හැබැයි මේ mark කියන table එකේ foreign key තියෙනවා. primary key විතරක් තියෙන table වලට අපි කියනවා parent table කියලා. foreign key තියෙන table වලට අපි කියන්නේ child table කියලා. සාමාන්‍යයෙන් table හදද්දී parent table කලින් හදලා ඉන්න ඕන child table හදන්න. ඇයි දන්නවද? child table එක හදද්දී student ID එක foreign key වෙලා reference වෙන්න ඕනනේ student එකේ student ID එකට. mark table එකේ student ID එක සම්බන්ධ වෙන්න ඕනේ student එකේ student ID එකට. එතකොට marks table එක හදද්දී reference පෙන්නන්න නම් ඔයා parent table හදලා තියෙන්න ඕන. ඒක අනිවාර්ය දෙයක්. ඒකින්ද දැන් මේ මම හැදුවේ parent table දෙක. එවනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ foreign key constraint එකට. අපි ඊළඟට කතා කරන්නේ foreign key constraint එක. දැන් මම foreign key එක දාලා හදන්න යන්නේ මොන table එකද? මේ table structure එකේ mark table එක. මෙන්න මේ table එක හදන්න යන්නේ. කොහොමද හදන්නේ? අන්න බලන්න. create table mark මොනවාද ඒකේ තියෙන column? ඒකේ තියෙනවා student ID එක. ඒ විදිහටම අපි ලියන්න ඕනේ. student ID එක මේකේ ඔයා කොහොමද student ID එක ලියුවේ? integer නේ. ඒ විදිහටම මේකෙත් ලියන්න ඕන. student ID ඒ data type ම වෙන්නත් ඕන. integer වෙනවා. sub ID අපි මේ table එකේ හැදුවේ cha කියලානේ. දැන් cha වලින්ම හදමු. අපි cha 5කට limit කරලාම හදමු. ඊළඟට ලකුණු දාන්න වෙන්නේ අපිට integer වලින්නේ. int කියලාම තියෙනවා. තියලා foreign key පෙන්වන්න යනවා. අපි කොහොමද ඒක පෙන්වන්නේ? foreign
key foreign key එක වෙන්නේ මේ table එකේනේ මේ table එකේ තියෙන student id එක stid නේද අපි ගත්තේ stid foreign key එක මේ table එකේ තියෙන student id එක හැබැයි මම foreign key එක පෙන්නනවත් එක්කම reference පෙන්නන්න ඕන මේ student id එක related මොන table එකටද කියන එක මම කෝඩ් එකේම පෙන්වන්න ඕන. එතකොට මම මේකට ලියනවා foreign key student id references student table එකේ student කියන table එකේ student id එකට ඒ විතරක් නෙමේ තව foreign key එකක් තියෙනවා subject id එක තව එකක් තියෙනවා subject id එක ඒක reference වෙන්නේ subject කියන table එකේ subjects කියන table එකේ sub id එකට කියලා මෙතන අපිට කමා එක ඕනේ නැහැනේ අන්තිම ලයින් එකනේ වරහන දාලා වහනවා. දැන් ඔන්න බලන්න මම මෙහෙම දෙයක් ඔයාලට පෙන්වන්න යනවා. දැන් මේ parent table එකක් නේ ඒක මම කලින් හදලා දැන් run කරලා හදාගෙන තියෙන student table එක. subject table එකත් parent එකක් කියලා මම කියවනේ primary key විතරක් තියෙනවනම් ඒක parent. ඒකට එයත් හදාගෙන තියෙන්නේ. ඒ දෙක හදලා තියෙන හින්දා තමයි මට මෙහෙම reference පෙන්වන්න පුළුවන්. මම මෙතනින් subject table එක delete කරන්නම්කෝ දැනට. දැන්ට මම subject table එක delete කරනවා. delete කරලා දැන් subject කියලා table එකක් නැහැ හරි මම mark table එක හදන්න යනවා ඔන්න run කරා error එකක් එනවා මොකද්ද error එක බලන්න error එක ඇවිල්ලා තියෙන foreign key subject id reference invalid table subject කියලා table එකක් නැහැ දැක්ක නේද ඒ හින්දා subject එකට reference හැදෙන්නේ නැහැ ඉතින් එහෙනම් මම subject එක හදලා ඉන්න ඕන. ඔන්න මම ඒක execute කරලා subject එක හදාගෙන මේ table එක run කරනවා. successful completed. දැන් ඔන්න අපිට table මේ database එක ඇතුලේ school එක ඇතුලේ table 3ක් හැදිලා තියෙනවා බලන්න පුළුවන්. මම මේක refresh කරනකම් database school tables ඇතුලේ table 3ක් දැන් හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔන්න ඔහොමයි අපි foreign key constraint එක දාලා relationship එක හදාගන්න. දැන් මම ඔයාලට table structure එකක් දෙනවා database එක library. හරිද? ඔයා database එකක් හදන්න ඕනේ library කියලා. මම දෙනවා ඔයාලට requirement එක database එක library. tables table structure එක තියෙන්න ඕනේ මෙහෙමයි. book කියලා table එකක් තියෙන්න ඕන. සම්පූර්ණයෙන් මේ මුළු ඔක්කොටම කෝඩින් ලියන්න ඕන දැන්. හරි? book කියලා table එකක් තියෙන්න ඕනේ. ඒකේ book id එකක් තියෙනවා. sorry book underscore id book name එක තියෙනවා. author ඉන්නවා. තව මම ගන්නම් මෙතන publisher id එකක්. හරි? publisher id එක තියෙනවා. හරියට primary key හරියට foreign key හොයා ගන්න ඕන. ඒකම publisher table එක තියෙනවා. එතකොට publisher table එකට මම දානවා publisher id එක and publisher name. relationship එහෙම ඔයා තේරුම් ගන්න ඕන දැන්. දැන් මම සමහර වෙලාවට ඕක වෙන්නේ ER diagram එකක් දීලා ඔයාලට SQL ලියන්න කියන එකනේ. දැන් මම ඒකත් ලේසි කරලා මේ තියෙන්නේ. ER diagram එකත් මම convert කරලා තියෙන්නේ table structure එකට. ඊට පස්සේ member කියලා table එකක් තියෙනවා. ඒකේ member id එක තියෙනවා. member ගේ name එක තියෙනවා. address එක තියෙනවා. මම normalize කරලා ඔක්කොම කරලා මේ table එක දෙන්නේ. බලන්න මේකේ නැහැනේ dependency මොනවත් නැහැ මේ table වල.
හරි transitive partial මොනවා dependencies නැහැ හොඳට බලන්න. මම හොඳටම normalize කරලා තියෙනවා. and borrowing table එකක් දෙන්න. ඒකට මම දානවා මෙන්න මේ member මෙන්න මේ පොත borrowing date මෙන්න මෙදාට ගෙනිච්චා returning date මම ඒ red date කියලා දාන්නේ returning date හරි මෙන්න මෙදාට ගෙනත් දෙන්න හිතාගෙන මෙන්න මේ table structure එකට coding ලියන්න මෙන්න table ටික database එක library මේ ඔයාගේ homework එක මේක ලියාගෙන තියෙන්න ඕනේ ඉස්සල්ලාම දැන් අපි foreign key ඒවා දාන හැටිනේ කතා කරේ. දැන් අද මම ඔයගොල්ලන්ට කතා කරේ create කියන command එක ගැන. අනික මොනවත් කතා කරේ නැහැ. වැඩිපුර use ගැන කරා. use කියන්නේ command එකක් ඒක DDL DML වල specify කරන එකක් නෙමෙයි. ඒක අපි පාවිච්චි කරන්නේ අපිට ඕන database එක select කරගන්නනේ. ඔයා library කියලා database එකක් හදලා ඉතින් SQL install කරලා තියෙන අයට මේක coding වලින්ම check කරන්න පුළුවන්. හදලා මෙන්න මේ table ටික හරියට හදන්න ඕන. ඊට කලින් මට ඕගොල්ලෝ දැන් කියන්න ඕන කොහොමද මේකේ ඉස්සල්ලාම හදන table එක. මේ table structure එකේ කලින්ම හදන්න ඕන table එක මොකද්ද? parent table තමයි කලින් හදන්නේ. දැන් මේකේ හැටියට කෝ parent table කොහොම මේකේ හැටියට parent table මෙන්න මේකේ තියෙන්නේ primary key එකක් විතරයි වෙන්න ඇතිනේ. එහෙනම් මෙයා parent table එකක්. first one. member table එකේ මෙයා විතරනේ primary key එකකට ගන්න පුළුවන්. අනික ඒවා primary key කරන්න බෑනේ. එහෙනම් මෙයා second one. මේ දෙන්න මාරු වුණාට කමක් නැහැ. දෙන්නම parent. book table එක primary key එකක් විතරක් තියෙනවද? නෑ book table එකේ foreign key එකකුත් තියෙනවා මේ. එහෙනම් මෙයා අපිට තුන්වෙනියට හදන්න වෙනවා. එයාව හැදුවට පස්සේ තමයි borrowing table එක හදන්න වෙන්නේ. මොකද ඒකේ foreign key දෙකක්ම තියෙනවා. ඔන්න ඔය table structure හදනකොට ඔන්න ඔය පිළිවෙල මතක තියාගන්න. එහෙම නැති වුණොත් errors එනවා. මට මේකට coding ලියලා අදම එවන්න ඕන. මේ ස්ට්‍රක්චර් එක ලියා ගන්න ඕගොල්ලෝ මේක තමයි homework එක